right අපි ක්ලාස් එක පටන් ගමු. මම ඉස්සරම මෙහෙම පොඩි හැදින්වීමක් කරගෙන ක්ලාස් එක පටන් ගන්න මොකද අද ගොඩක් ප්‍රමාණයක් ජොයින්ට්ලා ඉන්නවා. මේ ක්ලාස් එක ඇත්තටම දවස් 4ක් 5ක් විතර වගේ ගියපු ක්ලාස් එකක්. ඒ කියන්නේ අපි මූලික සංකල්ප ටික. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වෝල්ටීයතාවය ඊට පස්සේ විද්‍යුත් ජාවය සාමාන්‍ය කියන්නේ DC වගේ පැත්ත කියන්නේ ඒ වගේ පොඩි කරුණු කාරණා ටික අපි කතා කරගෙන ආවා. පොඩි ගණිතමය කරුණු කීපයක් පිළිබඳව ඒ වගේ අපි ටිකක් කතා කරගෙන ආවා. ඇවිල්ලා මේ රිසල්ට් ආවන් පස්සේ අපි නව ඒකකයක්. ඒ කියන්නේ RLC කියන ඒකකය පටන් ගන්න ලෑස්ති කියලා තමයි මම අතටම ඇඩ් එක දැම්මේ. ඒතර ඒ ඇඩ් එකත් එක්ක තමයි මේ ලොකු පිරිසක් අද සහභාගී වෙලා තියෙනවා ඇත්තටම. එතකොට අපි දැන් අද RLC කියන තැන ඉඳන් පටන් ගමු. ගැටලුවක් නැහැ. මොකද අපි ඉඳන් පටන් ගන්න පුළුවන්. එතකොට මුල කොටස් ඒ කියන්නේ අපි හිතමු ටිකක් ගණිතමය ගැටලු පිළිබඳ ප්‍රශ්න තියෙන ඊට පස්සේ ගණක යන්ත්‍රය පාවිච්චි කරන්න ප්‍රශ්න තියෙන ඒ වගේ කට්ටිය ඉන්න පුළුවන්. ඒතකොට ඒ වගේ කට්ටියට උදව්වක් විදිහට අපි පොඩි අතිරේක දවස් ටිකක් දාගෙන මොන හරි විදියක් අපි පොඩි ටයිම් ප්ලෑන් එකක් හදාගෙන අර මුල කොටස් ටික අපි ආවරණය කරගන්න බලමු. මොකද නැත්නම් මේක යද්දි ගැටලු આવොත් ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවනේ. ඒ හින්දා අපි ඒක චුට්ටක් එහෙම ආවරණය කරගන්න බලමු. එතකන් අපි මෙතනින් අපි ස්ටාර්ට් කරගෙන අපි වැඩේ යමු. රයිට්. එතකොට දැන් මම මෙහෙම කියන ඉස්සරම මයික් on off කරගන්න. මොකද හේතුව මයික් on කරගත්තාම තියෙන ගැටලුව මේ ශබ්ද බද්ධ සුට්ටක් එනවා. එහෙනම් මේ මයික් එක on කරන්න එක off කරන්න. මොකද මට මෙතන mute කරන්න පුළුවන්. mute කරපුවම තියෙන ප්‍රශ්නය ඔයගොල්ලන්ට මොකක් හරි අහන්න ඕන වුණාම කතා කරලා අහන්න බෑ. එතකොට හොඳට මතක තියාගන්න ප්‍රශ්නයක් අහලා ඉවර වෙච්ච ගමන් ආයෙ මයික් එක mute කරගන්න. නැත්නම් ක්ලාස් එක යන්න ගිහම අමාරුයි අපිට. බලමු අපි කරගෙන යන බලමු බැරි වුණොත් අපි mute all mute යමු. නැති වුණොත් පුලන්තරම් බලමු එහෙම කරගෙන යන්න. පොඩක් අමාරු වුණොත් all mute කරමු. පුලන්තරම් කට්ටිය mute කරගෙන යන්න. එතකොට අපිට ප්‍රශ්න ආවොත් මේක mic on කරලා ප්‍රශ්න අහලා ඒක mic එක off කරගන්න. එතකොට වැඩි ලේසි. ඒ නිසා පුලන්තරම් බලන්න ඒ විදිහට වැඩි කරගෙන යන්න. right. එතකොට මම මෙහෙම කියන්න ඉස්සරම ලොකු පිරිසක් ඉඳලා මේක ටිකක් අපිට ලොකු වැඩ කටයුත්තක් තියෙන කාර්යයක් තමයි ES විභාගය කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් NDT වාගේ equal level එකට කියන්නේ ඊට චුට්ටක් පල්ලෙහා level එකට තියෙන පේපර් එකක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. එතකොට සෑහෙන කාර්යභාරයක් කරන්න වෙනවා කියලා ගන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හැම වෙලෙම ටිකක් සෑහෙන කැපකිරීමක් කරන්න. මම දැනට මේක mute කරන්නම්. mute කරලා අපි යමු. ප්‍රශ්නයක් තියෙනවා නම් බොක්ස් එකට මැසේජ් එකක් දාන්න. ඒක හොඳයි. දැන් නැත්නම් අපිට යන්න ටිකක් අමාරුයි. මම දැන් mute කරන්නම්. මොනාරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඒක ලේසි. දැන් අර ඉන්න ටීම් එකත් එක්ක තාම පරිහරණය කරගැනීම පුරු පාඩු ප්‍රශ්න තියෙනවානේ. සමහර කට්ටිය ඒ නිසා මම දැන් mute කරන්නම්. නැත්නම් අර සද්දේදී මට ඒක ඩීල් ඔපරේට් කරන්න වෙන එකත් එක්ක කරදරයි. එතකොට මම කියාගෙන ආවේ ටිකක් ලොකු සිලබස් එකක් තියෙනවා අපිට කරගෙන යන්න. මේ යම්කිසි කාල පරිච්ඡේදයක් ඕනේ කියන මාස 6ක 7ක 8ක විතර කාල පරිච්ඡේදයකට අතර මේ සිලබස් එක තියෙනවා. ඉතින් සෑහෙන කැපකිරීමක් කරගෙන යන්න වෙනවා වැඩේට යද්දි. බොහෝ විට ඉතින් අපි දන්නවා ලංකාවෙන් ගත්තාම එකපාර පාස් වෙන්නේ කීප දෙනයි. එහෙම කියලා අපි ඒක දුක් වෙන දෙයක් නෑ. හරියට try කරොත් අනිවාර්යෙන් දෙපාරක් ඇතුළත කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් විවිධ ගැටලු ප්‍රශ්න තියෙනවා, විභාගය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒවත් निराකරණය කරගෙන බලමු අපි මේ වැඩේ කරගෙන යන්න. right. එහෙනම් මම ක්ලාස් එක පටන් ගන්නම්. එතකොට ක්ලාස් එක පටන් ගන්න ඔයගොල්ලන්ට මොනවා හරි වෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මම අහන්න ටයිම් එකක් දෙන්නම්. මේක mute එක අයින් කරලා unmute කරලා එතකොට අහන්න. ඒ අතරතුර මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ inbox එකට දාන්න. එතකොට මම ඒකට inbox එක බලලා උත්තරයක් කියන්න ටයිප් කරලා මැසේජ් එකක් විදිහට මට ගන්න inbox එකට. right. chat box එකට ගන්න. message එකක් දාගන්න මොකද ප්‍රශ්න තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ RLC පරිපථ. RLC series. එතකොට මේ RLC පරිපථ කියලා අපි කතා කරන්න යන්නේ
ඒතර RLC පරිපථ කියපුවාම මම මෙහෙම කියනවා RLC පරිපථ කියපුවාම විදුලියේ මේ RLC කියන සංරචක තුනත් එක්ක තමයි සියලු ගනුදෙනු වෙන්නේ. ඒතර මේ R කියන අකුරෙන් හැදින්වෙන්නේ ප්‍රතිරෝධ resistance. L කියන අකුරෙන් හැදින්වෙන්නේ ප්‍රේරක inductors. C කියන අකුරෙන් හැදින්වෙන්නේ capacitor ධාරිත්‍ර. එතකොට අපි විදුලියේදී අපේ බල විදුලිය කියන කොටසේදී අපි පාවිච්චි කරන්නේ මේ තුන් දෙනා විතරයි. මේ තුන් දෙනාට අමතරව කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඔය තුන් දෙනාට අමතරව අපි කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි ඊට අමතරව මෙන්න මෙයා එනවා ඉලෙක්ට්‍රොනික වෙද්දී semiconductors එනවා අර්ධ සංනායක. semiconductors එනවා අර්ධ සංනායක එනවා ඉලෙක්ට්‍රොනික වෙද්දී. ඒතර ඉලෙක්ට්‍රිකල් වල අපි resistors, inductors, capacitors කියන තුනත් එක තමයි අපි ගනුදෙනු කරන්නේ. එතනින් එහාට අපි ගනුදෙනු කරන්නේ නැහැ. අපි ඉස්සරම බලමු මේකෙදි ඉස්සරම බලමු ප්‍රතිරෝධයක් කොහොමද මේ ප්‍රත්‍යවර්ත බල සැපීම තුළ හැසිරෙන්නේ කියන කාරණය පිළිබඳව බලමු. ඉස්සරම අපි කතා කරන්නේ ප්‍රතිරෝධයක් ප්‍රත්‍යවර්ත බල සැපීම තුළ හැසිරෙන ආකාරය පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. මම ඉස්සරම මේකෙදි ප්‍රතිරෝධය ගැන කතා කරනවා. ප්‍රතිරෝධයක් ප්‍රත්‍යවර්ත බල සැපයුමක් තුළ හැසිරීම කියන එක පිළිබඳව තමයි කතා කරන්නේ. අද ප්‍රතිරෝධයක් තියෙනවා. අපි මේක ඉගෙනගෙන තියෙන ඇත්තටම කතා කරන්නේ ප්‍රතිරෝධයක් තියෙනවා. මේ ප්‍රතිරෝධයට දීලා තියෙනවා AC සප්ලයි එකක් ප්‍රත්‍යවර්ත බල සැපයුම. එතකොට මේ ප්‍රතිරෝධයේ දෙපස්ස පීඩන වෝල්ටීයතාවයයි ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාවයි. අපි ප්‍රස්ථාරගත කරොත් අපිට මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. අපිට ප්‍රත්‍යවර්ත බල සැපීමක් මෙන්න මේ විදිහට ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. මේක වෝල්ටීයතාවය වෝල්ටීයතාවය සහ ධාරාව මම මේ අක්ෂරයට ගන්නවා. මේක කාලක්ෂය T. දරංශ 90යි 180යි 270යි 360යි 90යි. සාමාන්‍ය සම්මත වර්ණ තියෙනවා අපි වෝල්ටීයතාවය පාවිච්චි කරන්නේ නිල් පාටින්. හොඳට මේ ප්‍රශ්න තියෙනවා මෙසේජ් එකක් දාන්න. වෝල්ටීයතාවය අපි පොඩක් වර්ණයේ විදිහට නිල් පාට ගන්නවා. ධාරාව අපි සංකේත වර්ණයේ විදිහට රතු පාට ගන්නවා. එතන මම වෝල්ටීයතාවය ඇද්දොත් මට මේක එකලා සැපීමක් වුණොත් මෙන්න මේ විදිහට 90න් උපරිම වුණා 180න් බිඳුවට ආවා ආයි 270න් අවම වුණා 360යි 90න් උපරිම වුණා. ඔන්න විදිහට වෝල්ටීයතාවය මෙන්න මේ බැරයේ දෙපස්ස ප්‍රතිරෝධයේ දෙපස්ස වෝල්ටීයතාවය මේ විදිහට පිටනවා. එතන ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව මම මේක මත වැන්දොත් ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව මෙන්න මේ විදිහට හැසිරෙනවා. බැරේ දෙපස වෝල්ටීයතාවය වැඩි වෙද්දී ධාරාවත් වැඩි වෙනවා. ඊට පස්සේ ආයි බිඳුවේදී බිඳුව වෙනවා. අනිත් පැත්තට හැරෙද්දී ධාරාවත් අනිත් පැත්තට හැරෙනවා. උපරිම ඒ පැත්තට අවමගෙද්දී ධාරාවත් අවම වෙනවා. ආයි බිඳුවට එනවා. මෙන්න විදිහට ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව ප්‍රතිරෝධයේ දෙපස තියෙන වෝල්ටීයතාවයත් එක්ක වෙනස් වෙනවා. අපි ඔබ කියනවා මෙයාගේ වෝල්ටීයතාවයයි ධාරාවයි දෙක සමකලාවේ පිහිටනවා කියලා කියනවා. වෝල්ටීයතාවයේ ධාරාවයි සමකලාවේ පිහිටනවා. කියන්නේ ඒ සමකලාවේ පිහිටනවා කියන්නේ
මේ දෙන්නම එකට විචාලනය වෙන්නේ අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ එකට විචාලනය වෙන්නේ. එහෙනම් අපි කියනවා මේ දෙන්න සමකලාවේ පීඩනවා. එතකොට අපි මේක දෛශික විදියට දැන් මේ යන්නේ මොකද්ද? ප්‍රස්ථාරික නිරූපණයක්. අපි කියන කලාසටහනක් කියලා. ප්‍රස්ථාරික නිරූපණයක් කලාසටහනක්. ඔක දෛශික සටහනක් විදියට මට අඳින්න පුළුවන් මෙහෙම. මෙන්න වෝල්ටීයතාවයේ දෛශිකය. එන්න වෝල්ටීයතාවයේ දෛශිකය. අපි මෙයා මේ පැත්තට කරකිනවා කියලා හිතුවොත් මම මෙතන ඉඳන් බලන් ඉන්නවා නම් මට වෝල්ටීයතාවයයි ධාරාවයි දෙන්නම එකට තමයි කරකිනවා පේන්නේ. මේ දෛශිකය මේ පැත්තට මෙහෙම ඩොමිනන්ට් දෛශිකයක් කියලා හිතුවොත් මේ දෛශික දෙකම දැන් මම මෙතන බලන් ඉද්දි මට හැම වෙලේම වෝල්ටීයතාවයේ ධාරාවයි එකට තමයි පේන්නේ. ඇයි? මෙතන වෙනස් වෙන්නේ එකට නේ. එකට වෙනස් වෙන්නේ. මෙතන බිඳුව කියන තැන කියලා හිතුවොත් මම බිඳුව කියලා තැන හිතුවොත් මෙන්න මෙතන බිඳුව කියලා හිතුවොත් මම ඉන්නේ බිඳුව කියන තැන කියලා හිතුවොත් බිඳුවට එන්නේ එකට. ආයෙ කරකලා ආයෙත් බිඳුවට එන්නේ එකට. දැන් මේ හරිය කියන තරක් බැලුවොත් ඒ හරිය දෙන්නම එකට යන්නේ. එකට ගිහිල්ලා ආයෙ කරකලා දෙන්නේ එකට එන්නේ. ඒ කියන්නේ මේ දෙන්න අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ එකට. ඒ නිසා අපි දෛශිකව නිරූපණය කරනවා මෙන්න මේ විදිහට සමාන්තර දෛශික දෙකකින් මේ දෙන්න සමකලාවේ පීඩනවා කියන එක නිරූපණය කරනවා. right. එතකොට අපි දන්නවා මෙන්න මෙහෙම. ඕම්ගේ නියමයෙන් ඉගෙනගෙන තියෙනවා මේ දෙපස වෝල්ටීයතාවය V නම් මේක තුලින් ගමන් කරන ධාරාව I නම් මොකද වෙන්නේ? V සමාන වෙනවා I R ගුණිතයට. අපිට මේකෙන් එක එක පද උත්තර කරගන්න පුළුවන්. I උත්තර කරගත් I සමාන වෙනවා V බෙදීම R ට. මේකෙන් R උත්තර කරගත්තොත් R සමාන වෙනවා V බෙදීම I ට. මේකෙන් උත්තර කිරීම විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ බැරය තුල උත්සර්ජනයේ ජවය P කියලා ගත්තොත් එතන මෙන්න මේ ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටීයතාවය VR නම් ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව IR ප්‍රතිරෝධ දෙපස වෝල්ටීයතාවය VR ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව IR නම් අපිට පරිපථයේ උත්සර්ජනයේ ජවය ලියන්න පුළුවන් VR වරක් IR. අපිට මේ වෝල්ටීයතාවය වෙනුවට I වරක් R ආදේශ කරොත් අපිට P ලියන්න පුළුවන් P සමානයි VR වර්ග බෙදීම R. P සමානයි මේ ආදේශ කරේ I ආදේශ කරේ B වෙනුවට I වර්ග I ආදේශ කරොත් I R ආදේශ කරොත් I R වර්ග වරක් R කියන උපසමීකරණ ටික ලැබෙනවා අපිට. එතකොට මේ ජවයන් අපි මයින්නවා වොට් වලින්. P කියන ජවයන් මයින්නවා වොට් කියන එකකින්. right. එතකොට මම මේ එන්නම් තව දැනකට. මෙන්න මෙතන වෝල්ටීයතාවයේ ධාරාවයි ගත්තොත්. ජවය කියන්නේ මොකද? වෝල්ටීයතාවය සහ ධාරාවේ ගුණිතය නේ. වෝල්ටීයතාවය සහ ධාරාවේ ගුණිතය තමයි ජවය කියන්නේ. එතකොට මෙයා ධනයි. අපි දන්නවා ඕලෙවල් කාලේ වගේ ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. නිකිල ගුණිතය කියලා. ධන ලකුණකින් ගුණ වුණොත් ධන ලකුණක් තියෙන සංඛ්‍යාවෙන් ගුණ වුණොත් උත්තරේ මොකක්ද දෙන්නේ? ධනයි. ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණ වුණොත් උත්තරේ ඉන්නේ මොකද්ද? ඍණයි. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණොත් උත්තරේ ඉන්නේ මොකද්ද? ඍණයි. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණොත් උත්තරේ ඉන්නේ මොකද්ද? ධනයි. එහෙනම් අපිට පේනවා ලකුණ සමාන සංඛ්‍යා දෙකක් ගුණ වුණොත් උත්තරේ ධනයි. ලකුණ අසමාන සංඛ්‍යා දෙකක් ගුණ වුණොත් ලකුණ අසමාන සංඛ්‍යා දෙකක් ගුණ වුණොත් උත්තරේ ඍණයි. මෙතන ලකුණ සමාන සංඛ්‍යා දෙකක් ගුණ වුණොත් ඍණයි. එතකොට ධනයි ගුණ වුණත් උත්තරය ධනයි, ඍණයි ගුණ වුණත් උත්තරය ධනයි. එහෙමනම් අපිට P කියන එක ඇන්දොත් මේකේ ජවය ඇන්දොත් මම P. එතකොට මෙතන ධන සහ ධන. එහෙනම් මේ ධන කියන අවියන් දෙකේ ගුණිතය ධන අවියක් වෙනවා මෙතන. එතකොට ඔන්න P ධනයි. මෙයක් ඍණයි. දැන් මෙතනින් මෙහාට ආපුවම මෙතනින් මෙහාට කැලල ගත්තොත් මෙයක් ඍණයි. මෙන්න මේ අතර පාතරේ ගත්තොත් මෙයක් ඍණයි. එහෙනම් ඍණයි ගුණිතය වුණොත් උත්තරේ මොකක්ද? ආයෙත් ධනයි.
P ධනයි. ඍණ ගුණිතයක් ආවම ආයෙත් P ගේ උත්තරේ ධනයි. එහෙනම් අපිට වෝල්ට්‍යතාවය සහ ධාරාව ධනාර්ථයේ තිබ්බත් වෝල්ට්‍යතාවය සහ ධාරාව ඍණාර්ථයේ තිබ්බත් ඒ දෙන්නගේ ගුණිතයේ උත්තරය ධන උත්තරය. එතකොට මෙතනින් මෙහාට ගියත් ඔය විදිහටම ධන උත්තර තමයි P දෙන්නේ. අපි ඒ නිසා කියනවා මෙන්න මෙහෙම. හැම වෙලෙම මේ P ට ලැබෙන උත්තරය ධනයි කියන එකේ අර්ථය වෙන්නේ ධනයි කියන්නේ පරිපතයේ උත්සර්ජන වෙන ශක්තිය. මේක හොඳට මතක තියාගන්න. ධනයි කියන එකේ අර්ථය වෙන්නේ පරිපතයේ උත්සර්ජන වෙන ශක්තිය. පරිපතයෙන් බාහිර පරිසරයට මුදා හරිනවා. P කියන්නේ ධනයි කියන එකේ තේරුම මොකද්ද වෙන්නේ? පරිපතයේ උත්සර්ජන වෙන ශක්තිය බාහිර පරිසරයට පරිපතයෙන් මුදා හරිනවා. එහෙමනම් අපි මෙන්න මේ විදිහට පරිපතයේ උත්සර්ජන ශක්තිය බාහිරට මුදා හරිනවා. අපි ඒවට කියනවා ක්‍රියාකාරී ජවය. එහෙම නැත්නම් සත්‍ය ජවය. කොහොම ඒවට කියන්නේ මේ අපේ උත්සර්ජන ශක්තිය බාහිර පරිපතෙන් පරිසරයට මුදා හරිනවා නම් අපි ඒවට කියනවා ක්‍රියාකාරී ජවය. එහෙනම් මෙන්න මේ ජවයට ධනාගයක් එනවා කියන්නේ හැම වෙලෙම ධනාගයක් පීඩනවා කියන්නේ මේකේ උත්සර්ජන වෙන සියලු ශක්තියින් මොකද වෙන්නේ? බාහිර පරිසරයට මුදා හරිනවා. එහෙනම් ඒ වගේ ප්‍රයෝජනවත් විදිහට අපිට වැඩ කටයුතු කරගන්න පුළුවන්. අපි අන්න ඒ වගේ ජවයන්ට කියනවා ක්‍රියාකාරී ජවයන් කියලා. එතකොට අපිට පේනවා මෙන්න මේ ප්‍රතිරෝධ ප්‍රතිරෝධමය සංරචක කියලා කියනවා. ඒ කියන්නේ සමහරට එක කෙලින්ම ප්‍රතිරෝධයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිරෝධමය ගුණ දක්වන වෙනත් සංරචකයක් වෙන්නත් පුළුවන්. එහෙම සංරචකයක් අපිට තියෙනවා. ප්‍රතිරෝධමයක් ගුණ දක්වන සංරචක කියනවා තියෙනවා. ඒතර සුද්ධ ප්‍රතිරෝධයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිරෝධමය ගුණ දක්වන සංරචකයක් වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධයකින් හෝ ප්‍රතිරෝධමය ගුණ තියෙන සංරචකයකින් උත්සර්ජන ජවය ක්‍රියාකාරී ජවයක් විදිහට බාහිර පරිසරයට මුදා හරිනවා. අපි ඒ විදිහේ ජවයන්ට කියනවා මොකද්ද? ක්‍රියාකාරී ජව කියලා. right. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධය හෝ ප්‍රතිරෝධමය සංරචකයෙන් අපිට එනවා ක්‍රියාකාරී ජව. අපිට උදාහරණ කියන්න පුළුවන්. එකක් තමයි දැන් ඉතින් හීටර් එකක් ගන්නවා. ප්‍රතිරෝධයක් තාපන දරයක්. ඒකෙන් එනවා මොකද්ද? තාපය. ඉන්කැන්ඩෙසන් ලැම්ප් එකක් නැත්නම් LED ලාම්පුවක් ගන්නවා. එතකොට ඒකෙන් එනවා ආලෝකය. එළියට එනවා. බාහිර පරිසරයට ආලෝකය විදිහට ජවය මුදා හරිනවා. එහෙනම් ඒක ක්‍රියාකාරී ජවයක්. එතකොට ඒකේ තියෙන මොකද්ද? ප්‍රතිරෝධමය සංරචකයක්. අපේ තියෙනවා ශබ්ද වාහිනී යන්ත්‍රයක්. ඒකේ ශක්තිය විදිහට පිටවෙනවා ධ්වනිය. එතකොට ඒ ධ්වනිය විදිහට ශක්තිය පිටවෙන්නේ ක්‍රියාකාරී ජවයක්. එතකොට ඒකේ මොකද්ද තියෙන්නේ? ප්‍රතිරෝධමය සංරචකයක්. විදුලි යන්ත්‍රයක් තියෙනවා. විදුලි යන්ත්‍රයෙන් යාන්ත්‍රික කැරකුම් බලයක් විදිහට මෝටරයකින් ශක්තිය පිට වෙනවා. එතකොට ඒකෙන් පිට වෙන්නේ මොකද්ද? යාන්ත්‍රික අවුට්පුට් එක විදිහට එන්නේ මොකද්ද? මේක කරකලා දෙන බලය විදිහට. යාන්ත්‍රික ශක්තියක්. එතකොට මේක ක්‍රියාකාරී ජවයක්. එතකොට මේ ක්‍රියාකාරී ජවය නිකුත් කරන්නේ මෝටරේ තියෙන ප්‍රතිරෝධමය සංරචකය. එහෙනම් අපිට ඔන්න ඔය විදිහට ක්‍රියාකාරී ජව පරිසරයට මුදා හරිනවා සුද්ධ ප්‍රතිරෝධ හෝ ප්‍රතිරෝධමය සංරචක වලින්. අන්න ඒකින්ද තමයි මම මේ P ට දැම්මේ VR වරක් IR එක. ඉස්සර අපි ලියන්නේ කොහොමද? P සමානයි VI කියලා ලියන්නේ. ඉස්සර අපි ලියන්නේ P සමානයි VI කියලා ලියන්නේ. දැන් අපි එහෙම ලියන්නේ නැහැ. දැන් අපි ලියන්නේ කොහොමද? P සමානයි VR වරක් IR. මොකද? ප්‍රතිරෝධමය සංරචක වලින් විතරයි මෙන්න මේ ක්‍රියාකාරී ජව නිකුත් කරන්නේ. එතකොට P කියන්නේ කවුද? ක්‍රියාකාරී ජව. නැත්නම් අපි කියන සත්‍ය ජව කියලා. ඇක්ටිව් පවර් කියලා කියනවා. එතකොට ඇක්ටිව් පවර් එකක් මයින්ඩ් එක මොකක්ද ඒක කියලා? වොට්. එහෙනම් අපි වොට් වලින් මයින්නවා නම් ඒක ක්‍රියාකාරී ජවයක් ගොඩ නැගින්නේ ප්‍රතිරෝධමය සංරචකයකින්. එතකොට අපි ඒ ජවයන් හඳුන්වනවා ඇක්ටිව් පවර් ක්‍රියාකාරී ජව නැත්නම් සත්‍ය ජව විදියට. right. එතකොට අපි P ට ලියද්දී V කියලා දාන්නේ VR වරක් IR. මෙතන VR කියන්නේ ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටීයතාවය. මොකක් හරි ප්‍රතිරෝධයක් ගත්තොත් ඒ ප්‍රතිරෝධයේ දෙපස පවතින වෝල්ටීයතාවය. IR කියන්නේ මොකක්ද? ඒ ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව. එතකොට ප්‍රතිරෝධයේ දෙපස පිටන වෝල්ටීයතාවය ප්‍රතිරෝධයේ තුලින් ගමන් කරන ධාරාවෙන් වැඩි කරොත් අපිට ලැබෙනවා ක්‍රියාකාරී ජව.
ඒතර අපි හොඳට දැන් මින් ඉදිරියට හඳුනා ගන්න ඕනේ P කියන්නේ මොකද්ද? ක්‍රියාකාරී ජවය. එහෙනම් ඔච්චර කල් P සමානයි VI දාලා අපි අරන් තියෙන්නේ P. අපි ප්‍රතිරෝධමය සංරචක ගැන විතරයි කතා කරලා තියෙන්නේ. හැබැයි දැන් අපිට එහෙම බෑ. මොකද අපි කතා කරනවා මොනවද? ප්‍රේරකමය සංරචක. ධාරිත්‍රකමය සංරචක කතා කරනවා. එතකොට අපි R සංරචක විතරක් ඉස්සර කතා කරපු හින්දා මෙතෙන්ට VR දැම්මේ නෑ. V විතරක් දැම්මා. I විතරක් දැම්මා. අයි ප්‍රතිරෝධය තුලින් ගමන් කරපු ධාරා විතරනේ කතා කරේ. ප්‍රතිරෝධයේ දෙපස ගොඩනැගෙන වෝල්ටේජ් විතරයි කතා කරේ. ඒ හින්දා අපි ඒකට පොදුවේ V කියලා දැම්මා. හැබැයි මින් ඉදිරියට අපිට එහෙම බෑ. ප්‍රතිරෝධ වෙනම සලකන්න වෙනවා, ධාරිත්‍රක වෙනම සලකන්න වෙනවා, ප්‍රේරක වෙනම සලකන්න වෙනවා. ඒ නිසා ප්‍රතිරෝධ දෙපස නම් VR කියන සංකේතයෙන් හඳුන්වනවා. ප්‍රතිරෝධයේ තුලින් ගමන් කරනවා නම් IR කියන සංකේතයෙන් හඳුන්වනවා. එතකොට P කියන ක්‍රියාකාරී ජවයක් ගොඩ නැගෙන්නේ ප්‍රතිරෝධමය සංරචක නිසා පමණයි. එහෙනම් P කියනවා වෙන සංරචක වලින් ගොඩ නැගෙන්න බෑ. ඔන්න අපිට ඕක හිතට කාවදින්න ඕනේ. අපි ඔක ඔළුවේ හොඳට සටහන් කරගන්න ඕනේ. right. අපි මේක නෝට් එකක් දාගමු. මාතෘකාව ලියා ගන්නකො RLC පරිපථ. RLC පරිපථ. RLC පරිපථ. right. ලියා ගන්න. විදුලි ශේෂ්ත්‍රයේදී ප්‍රධාන වශයෙන් හමුවන සංරචක තුනක් වන විදුලි ශේෂ්ත්‍රයේදී ප්‍රධාන වශයෙන් හමුවන සංරචක තුනක් වන ප්‍රතිරෝධ ප්‍රේරක සහ ධාරිත්‍රක ප්‍රත්‍යවර්ත බලසැපීමක් තුළ හැසිරීම ප්‍රතිරෝධ ප්‍රේරක සහ ධාරිත්‍රක ප්‍රත්‍යවර්ත බලසැපීමක් තුළ හැසිරීම මෙම ඒකකයෙන් සාකච්ඡා කරනු ලැබේ. right. ඊට පස්සේ උපමාතෘකාවක් විදිහට ලියා ගන්න. ප්‍රතිරෝධය ප්‍රත්‍යවර්ත බලසැපීමක් තුළ හැසිරීම. right. මෙන්න මේ රූප සටහන් තුන වැදගත්.
right අපි ලියාගමු ප්‍රතිරෝධයක් ප්‍රත්‍යවර්ත බල සැපීමකට සම්බන්ධ කළ විටදී ප්‍රතිරෝධයක් ප්‍රත්‍යවර්ත බල සැපීමකට සම්බන්ධ කළ විටදී එය දෙපස පිහිටන වෝල්ටීයතාවය සහ එය තුලින් ගමන් කරන ධාරාව දෙපස පිහිටන වෝල්ටීයතාවය සහ එය තුලින් ගමන් කරන ධාරාව එකට විචලනය වේ එනම් ප්‍රතිරෝධයක වෝල්ටීයතාවය සහ ධාරාව සමකලාවේ පිහිටයි. එනම් ප්‍රතිරෝධයක වෝල්ටීයතාවය සහ ධාරාව සමකලාවේ පිහිටයි. right අලුත් ඡේදකය ලියා ගන්න. ප්‍රතිරෝධයක උත්සර්ජනය වන ජවය සෑම විටම ප්‍රතිරෝධයේ උත්සර්ජන ජවය සෑම විටම මේ විනාඩියක් දෙන්න මම චූටි ප්‍රශ්නයක් දෙන විනාඩි 5ක් දෙන්න මම ඒවටක් දාලා
right අපි මේ පටන් ගමු. right අපි පටන් ගමු. හරි. අපි නැවතුනේ ප්‍රත්‍යවස්ත බලසටීමකට දාරිද්ර්යයක් සම්බන්ධ කරපුවාම උත්සර්ජන ජවයන්ගේ ධන අගයක් පිළිනවා. හරි ලියනවා. ඕකේ. උත්සර්ජනය වෙන ජවය සෑම විටම ධන අගයක් පවතී. උත්සර්ජන වෙන ජවය සෑම විටම ධන අගයක් පවතී. ඉන් අදහස් වනුයේ එම ජවය පරිපතේ බාහිරට මුදාහරින බවය. ඉන් අදහස් වනුයේ එම ජවය පරිපතයෙන් බාහිරට මුදාහරින බවය. එවැනි ජව ක්‍රියාකාරී ජව ලෙස හඳුන්වන අතර what ඒකකයෙන් මනිනු ලබයි. අලුත් ඡේදකින් ලියා ගන්න. प्रतिरोधको प्रतिरोधमय संरचक मगिन प्रतिरोधमय संरचक मगिन उत्सर्जनय वන क्रियाकारी जव පහත ආකාරයෙන් හඳුනාගත හැකිය. උදාහරණ තාපය, ආලෝකය, ධ්වනිය, තාපය, ආලෝකය, ධ්වනිය, යාන්ත්‍රික ශක්තිය. මම මෙහෙම කරනම් මම ක්ලාස් එක කරගෙන ගිහිල්ලා ඔයගලන්ට ගැටලු තියෙනවා නම් අහන්න. මම දැන් අද පොඩක් මියුට් කරා. මොකද අර කට්ටියගේ සැරේ මයික් ඔන් වෙන නිසා ඉඳන් මම ක්ලාස් එක මියුට් කරන්නේ නැහැ. වෙන ක්ලාස් වලින් පොඩක් අපිට කුරුනම ගැටලුවක් නැහැ. මම ටයිම් එකක් දෙන්නම් ගැටලු තියෙනවා අහන්න. එතකොට වැඩි ලේසියි අපි එහෙම කරගෙන යන්න. අපි මේකෙන් චූටි උදාහරණයක් හදලා ඉස්සරහට යමු. දෙසිය 30යි වෝල්ට් 50යි හර්ට්ස් සැපයීමක් 20යි ඕම් ප්‍රතිරෝධයකට ලබා දී ඇත.
එක ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව සොයන්න. දෙක ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව සොයන්න. දෙක ප්‍රතිරෝධය තුල උත්සර්ජනය වන ජවය සොයන්න. ප්‍රතිරෝධය තුල උත්සර්ජනය වන ජවය සොයන්න. අපි හදමු බලන්න. ඔයගොල්ලෝ ලොකු දෙයක් නෙමෙයි දන්නවා ඇති මම නිකන් දුන්නේ. මේකට තියෙනවා 230 වෝල්ට් 50 හර්ට්ස් සැපීම. එතකොට මෙයාගේ R කියන අගය 50 ඕම්. සෝරි 20යි නේ. 20යි ඕම්. එතකොට මෙතන යනවා IR කියන ධාරාව. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටේජ්තාවය VR සමානයි IR වරක් R. අපි මේකෙදි ඔය සමීකරණෙත් ඔය විදිහටම දානවා. V සමානයි IR කියලා ලියන්නේ. අපි ඔය විදිහටම දානවා. එතකොට මේකෙන් IR උත්ත කරොත් IR සමානයි VR බෙදීම R. එතකොට ප්‍රතිරෝධයේ දෙපසට දීලා තියෙන වෝල්ටේජ් එක කොච්චරද? 230යි. මේ වෝල්ටේජ් එක කියන්නේ ප්‍රතිරෝධ දෙපසට එනවනේ. ප්‍රතිරෝධයේ අගය 20යි. එතකොට එයා තුලින් ගමන් කරන ධාරාව 11.5 एंपियर. ඊට පස්සේ ප්‍රතිරෝධය තුළ උත්සර්ජනයේ ජවය P ක්‍රියාකාරීත්වය P සමානයි VR වරක් IR. එතකොට ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටේජ්තාවය 230 වෝල්ට්. ඒ තුලින් ගමන් කරන ධාරාව 11.5 ඇම්පියර්. ඒකට අපිට එනවා වැඩි කිරීම 230යි 2645 වොට් වන්නේ. මේක මේ බොහොම සරල එකක්. අපි මේ වගේ ගණන් ගොඩක් හදලා ඇති ඔයගොල්ලෝ නිකන් හොඳ යම් යම් කාලවක වන්නදීම හදලා ඇති. රයිට්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ටිකක් ඔයගොල්ලන්ට නුපුරුදු සංරචකයක් ගැන. මෙන්න මේ शुद्ध प्रेरकයක් ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුළ හැසිරීම. शुद्ध प्रेरकයක් ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුළ හැසිරීම. අපි මේක අඳින්න බලන්න. මෙන්න මෙහෙම එකක්. මෙන්න සප්ලයි වෝල්ටේජ් එක V.
එතකොට අපි මෙන්න ප්‍රේරකයේ දෙපස පීඩන වෝල්ටේජ් එක. එතකොට මේ සප්ලයි වෝල්ටේජ් එක ප්‍රේරක දෙපසට එනවනේ. ප්‍රේරකයේ දෙපස පීඩන වෝල්ටේජ් එක VL කියනවා ප්‍රේරකයේ L. එතකොට මෙයා තුලින් ගමන් කරන ධාරාව IL කියනවා. sorry VL නේ. VL ලියනවා තුද. එතකොට VL. right. දැන් මේක හොඳට අහගන්න මෙහෙම. ප්‍රේරකයක් කියන්නේ ඒසර ප්‍රේරකයේ කියන කතාව ප්‍රේරකයක් කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැගිය හැකි උපාංගයක් තමයි ප්‍රේරකයක් කියන්නේ. චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැගිය හැකි උපාංගයක්. එතකොට චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නගන්න නම් අපි දන්නවා සන්නායක දඟරයක් පොතලා තියෙන්න ඕනේ. ප්‍රේරකයක් කියන්නේ සන්නායක දඟරයක්. එතකොට මේකට පුළුවන් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නගන්න. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නගන්න පුළුවන් උපාංගයක් තමයි ප්‍රේරකයක් කියන්නේ. එතකොට අපිට චුම්බක ක්ෂේත්‍ර ගොඩ නගන්න පුළුවන් සෑම උපාංගයකම ප්‍රේරක ගුණ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අර කන්ටැක්ටර්ස් කියලා තියෙන අර ඔය මෝටර්ස් වල ඩක් ගලවලා ඒක චුම්බක ක්ෂේත්‍රයෙන් වැඩ කරනවා. එතකොට ඒක ප්‍රේරකයක්. එතකොට අපේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක ගත්තොත් ප්‍රේරක ගුණ තියෙනවා. ඊළඟට අපේ තියෙන මෝටරයක් ගත්තොත් කොයිල් තියෙනවා චුම්බක ක්ෂේත්‍ර හැදෙනවා. එහෙනම් ඒ වගේ ප්‍රේරක ගුණ තියෙනවා. ඒ වගේ ප්‍රේරක ගුණ තියෙනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට චුම්බක ක්ෂේත්‍රයක් හදන්න පුළුවන් මොනවා හරි උපාංගයක් දෙනවා අපි ඒකට කියනවා ප්‍රේරකයක් කියලා. ඉස්සරම ප්‍රේරක ගැන නෙමෙයි කතා කරන්නේ තව ඉස්සර කියන ශුද්ධ වචනයක්. මේ ශුද්ධ කියන වචනයක් තියෙනවා. එතකොට මේ ශුද්ධ ප්‍රේරකයක් කියන්නේ මෙන්න මෙතන එකක්. ප්‍රතිරෝධමය සංරචක නොමැති ප්‍රේරකයක් ශුද්ධ ප්‍රේරකයක් කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් අපි තඹ කම්බියක් අරගෙන මෙහෙම කොයිල් එකක් ඔතාගෙන යන්නේ මොකක් හරි කොයිල් එකක් ඔතන්නේ තඹ කම්බියක් අරගෙන. එතකොට මේ තඹ කම්බියක් අරගෙන අපි දගරයක් ඔතපුවම කම්බියේ ප්‍රතිරෝධය අපිට පෙන්නනවා. ප්‍රායෝගික වෙන කරොත් කම්බියේ ප්‍රතිරෝධය පෙන්නනවනේ අපි ඕම්ස් ගණනක් පෙන්නනවා. හැබැයි මේ ශුද්ධ ප්‍රතිරෝධයක් කියන්නේ අපි දගරය ඔතලා ගන්නවා හැබැයි කම්බියේ ප්‍රතිරෝධය බැලුවොත් ඕම් බිඳුවයි. ප්‍රතිරෝධ අගයකුත් නැහැ ප්‍රතිරෝධ සංරචකයකුත් නැහැ. අන්න එහෙම එකට කියනවා ශුද්ධ ප්‍රතිරෝධයක් කියලා. ඒතකොට එහෙම ප්‍රතිරෝධ සුද්ධ මේ ප්‍රේරකයක් කියලා. එහෙම එකට කියනවා ප්‍රතිරෝධයේ බිඳුව නම් අපි එකට කියනවා ශුද්ධ ප්‍රේරකයක් කියලා. එතකොට මේ ඔතන දගරේ චුම්බක ක්ෂේත්‍රයක් විතරයි ගොඩ නැගින්නේ ඔතන තියෙන කම්බියේ ප්‍රතිරෝධය බිඳුවක් වෙනවා නම් අපි එහෙම කියනවා ශුද්ධ ප්‍රේරකයක් කියලා. එතකොට මේ ශුද්ධ ප්‍රේරකය ගත්තාම චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැගීමේ හැකියාව විතරයි තියෙන්නේ ශුද්ධ ප්‍රේරකයක්. ප්‍රේරකයක් නෙමෙයි මොකද්ද? ශුද්ධ ප්‍රේරකයක්. එතකොට මේක අපිට සාමාන්‍ය තත්ත්වයන්දී එදිනදා මේ වැඩ කටයුතු කරවත් හම්බෙන්නේ නැහැ. ඕනනම් ලැබ් එක විශේෂ පරීක්ෂණ සඳහා ගොඩනගා ගන්න පුළුවන්. එතකොට අපි ඉස්සරම මේ ප්‍රේරක ගැන ඉගෙන ගන්න ඉස්සරලා මේ ශුද්ධ ප්‍රේරකයක් කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන අපි මේ පාඩමට අවතීර්ණ වෙනවා. ඇත්තටම එහෙමයි කරන්නේ. අපිට ප්‍රායෝගික ශුද්ධ ප්‍රේරක කොහෙවත් හම්බෙන්නේ නැහැ අපි වැඩ කරන පරිසරේ. හැබැයි අපි එහෙම එකක් තියෙනවා කියලා, ඒ කියන්නේ ප්‍රතිරෝධයක් නැති ප්‍රේරකයක් තියෙනවා කියලා හිතාගෙන මේ පාඩමට ඇවිල්ලා වැඩේ කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. right. එතකොට අපි කතා කරා මෙයා වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නගන්න පුළුවන් එක්කනට තමයි ප්‍රේරකයක් කියන්නේ. එතකොට අපි මෙයා සම්බන්ධ කරන්නේ මොන වාගේ බල සැපයීමකද? ප්‍රත්‍යවර්ත බල සැපයීමකට. මෙන්න ප්‍රත්‍යවර්ත බල සැපයීම. මෙන්න මේ වගේ ප්‍රත්‍යවර්ත බල සැපයීමකට. එතකොට අපි වෝල්ට්‍යතාවය ඇන්දොත් බිඳුවයි වර්ණනයි බිඳුවයි පවමයි බිඳුවයි right මෙන්නම ඇදේකට යනවා වෝල්ට්‍යතාවය. වෝල්ට්‍යතාවය ඔන්න ඇදේකට යනවා. දැන් මේ ප්‍රත්‍යවර්ත බල සැපීමේ වෝල්ට්‍යතාවය වෙනස් වීම හේතුවෙන් ප්‍රත්‍යවර්ත බල සැපීමේ වෝල්ට්‍යතාවය වෙනස් වීම හේතුවෙන් දඟරයේ තුල ප්‍රශ්නයක් එනවා. මොකද්ද? මේ අර්ධයේදී කරන්ට් එක මෙහෙට යනවා. ඒ වගේම මෙන්න මේ වැඩි අඩු වීම නිසා ධාරාවත් අඩු වැඩි වෙනවා. ධාරාවත් අඩු වැඩි වෙනවා. අනිත් පැත්තට වෝල්ට්‍යතාව ගොඩ නැගෙනවා වාගේ හින්දා ධාරාව අනිත් පැත්තට ගමන් කරන අවස්ථාවකුත් වෙනවා. නැත්නම් මොකද ප්‍රතිරෝධයත් ඔබදී බලමු ප්‍රතිරෝධයේ චුම්බක ක්ෂේත්‍රයක් හැදුවේ නෑනේ. එතකොට දැන් මේ දගරය ප්‍රත්‍යවර්ත බල සැපීමට සම්බන්ධ කරගුවම මෙන්න මෙහෙම ගති ලක්ෂණයක් එනවා. මොකද වෙන්නේ?
ධාරාව විචලනය වීම හේතුවෙන් වෝල්ටේජතාවින්ද ධාරාව විචලන වෙනවා. ධාරාව විචලනය වීම හේතුවෙන් මෙයා වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වෙනවා. අය ධාරාව අඩු වෙද්දී චුම්බක ක්ෂේත්‍රය හැකිලෙනවා. ඊළඟට අනිත් පැත්තට ධාරාව ගත්තී ඉස්සලා චුම්බක ක්ෂේත්‍රය ගොඩනැගිච්ච දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙනවා. ආයෙ චුම්බක ක්ෂේත්‍රය අඩු වෙනවා. ආයෙ ඉස්සලා ගොඩනැගිච්ච පැත්තට චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙනවා. අඩු වෙනවා. එහෙනම් දැන් මේ හැදෙන චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීමක් සහ සංකෝචනය වීමක් සිද්ධ වෙනවා. ඔන්න චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම නිසා ප්‍රේරකයක සංසිද්ධීන් තුනක් සිද්ධ වෙනවා. මොකක් හින්දාද මේ සංසිද්ධීන් තුන සිද්ධ වෙන්නේ? මෙයා වටේ ගොඩ නැගින චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීම සහ හැකිලීම නිසා සංසිද්ධීන් තුනක් සිද්ධ වෙනවා. ඔය සංසිද්ධීන් තුනෙන් පළවෙනි එක තමයි මෙන්න මෙයාගේ වෝල්ටීයතාවයට වඩා අංශක 90ක් පිටිපස්සක තාරාව ඇදලා දාන්න පුළුවන්. මේ චුම්බක ක්ෂේත්‍ර ප්‍රසාරණය සහ සංකෝචනය වීම නිසා වෝල්ටීයතාවයට වඩා අංශක 90ක් පස්සක තාරාව ඇදලා දානවා. පස්සට කියන්නේ මෙන්න මෙහෙම. දැන් වෝල්ටීයතාවය මෙතන ඒක දාරාව පටන් ගන්න මෙහෙම. සුද්ධ ප්‍රේරකයකට පුළුවන් මෙන්න මේ විදිහට වෝල්ටීයතාවයට වඩා අංශක 90ක පසු කලාවකට ධාරාව ඇදලා දාන්න. එතකොට අපි ඔක අඳිනවා මෙන්න මෙහෙම. දෛශිකය. මෙන්න වෝල්ටේජ් එක තියෙනවා. අපි මෙතන ඉඳන් බලාගෙන ඉන්නවා. මෙන්න මෙහෙම. එතකොට මේ දෛශික ටික මෙහෙට කරගෙනවා. එතකොට මෙයාට වඩා මෙයා අංශක 90ක් පිටිපස්සෙන් ඉන්නේ. ඒ කියන්නේ මෙයා 90ක් කරකුණාට පස්සේ තමයි ධාරාව මගේ ඉස්සරහට එන්න ඕනේ. එහෙනම් ධාරාව මොකද වෙන්න ඕනේ? මෙන්න මේ විදිහට 90ක් පිටිපස්සෙන් ඉන්නවා. දැන් බලන්න. මෙයාට වඩා මෙයා පිටිපස්සෙන් ඉන්නේ. ඒ කියන්නේ දැන් මෙයා මෙතන ඉන්නවා. මම මෙතන බලාගෙන ඉන්නේ. එතකොට මට මෙයා 90ක් කරකිලා ගියපුවම තමයි මගේ ඉස්සරහට මේ ධාරාව එන්නේ. අපි ඒක දෛශික වලින් මෙන්න මේ විදිහට දෙනවා. පිටිපස්සෙන් 90ක් ඉන්නවා. ඔන්න පළවෙනි සංසිද්ධිය. දෙවෙනි සංසිද්ධිය තමයි මෙන්න මේ දගරය තුලින් දැන් ප්‍රතිරෝධයක් නැහැ නේ මෙයාගේ ප්‍රතිරෝධයක් නැහැ. හැබැයි ප්‍රතිරෝධයක් නැති වුණාට මේ චුම්බක ක්ෂේත්‍රයේ හැකිලීම සහ ප්‍රසාරණ වීම හේතුවෙන් ධාරාව ගමන් කරන්න බාධාවක් දක්වනවා. මේ චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීම සහ හැකිලීම හේතුවෙන් ධාරාව ගමන් කරන්න බාධාවක් දක්වනවා. අපි ඒකට කියනවා ප්‍රේරණමය ප්‍රතිබාධනය කියලා. මේක ප්‍රතිරෝධය එහෙම නෙවෙයි. ප්‍රතිරෝධය බිඳුවයි. කම්බිය ප්‍රතිරෝධයක් නැහැ. මේ බාධාව කොට නැගෙන්නේ මොකද? චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීම සහ හැකිලීම හේතුවෙන්. අපි ඒක හඳුන්වනවා XL කියලා. එතන මේ XL කියන්නේ කවුද? ප්‍රේරණමය ප්‍රතිබාධනය. inductive reactance කියනවා. inductive reactance. එතකොට අපි මේක මයින්නවා ohms කියන එක. ohms කියන එකේ මයින් inductive reactance අපි මයින්නවා ohms කියන එකකින්. එතකොට බාධාවක් නේ. ඒ නිසා ohms කියන එකකින් මයින්නවා. එතකොට මෙන්න මේ ගොඩ නැගෙන බාධාව කොච්චරද කියලා අපි හොයාගන්න සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නවා. XL සමානයි 25FL. එතකොට මේක සංරචක ගත්තොත් මෙයා ප්‍රේරණමය ප්‍රතිපාදනය. F කියන්නේ සැපයුම් සංඛ්‍යාතය. F කියන්නේ කවුද? සැපයුම් සංඛ්‍යාතය. ඒකකේ මොකද්ද? Hertz. L කියන්නේ ප්‍රේරකතාවය. අපි ඔක මයින්නවා හෙන්රි කියන එකකින්. හෙන්රි කියන එකකින් මයින්නවා. එතකොට ප්‍රේරකතාවය කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනගන්න තියෙන හැකියාව අපි හඳුන්වනවා ප්‍රේරකතාවය කියලා. hello
right අපි වැඩේ යමු ක්ලාස් එක right වටේ පිටේ පොඩි මේ සෞඛ්‍ය ප්‍රශ්න තමයි මේ අල්ලපු ගෙදර පොසිටිව් වෙලා මේ දවස්වල තියෙන ප්‍රශ්නේ ඒවා තමයි ඒවට මේ උත්තර තමයි යනවා පොඩි ඉස්සෙල්ලා ගියා වගේ පොඩි ප්‍රශ්නයකට මොනා කරන්නේ රටේ තත්ත්වෙත් එක්කනේ ප්‍රශ්න තියෙන්නේ right අපි වැඩි කරගෙන යනවා එතකොට අපි කතා කරගෙන හිටියේ මෙයා තුලින් ධාරාව ගමන් කරන දක්වන බාධාව ප්‍රේරණ ප්‍රතිපාදනය කියනවා. එයා ගන්න සංරචක ටික තමයි සංඛ්‍යාතය ඊළඟට ප්‍රේරකතාවය. ප්‍රේරකතාවය කියන්නේ චුම්බක ශාස්ත්‍රයක් ගොඩනගන්න පුළුවන් හැකියාව. ඒකමයි නෝ හෙන්රි කියන එකකින් කොච්චර ප්‍රබල චුම්බක ශාස්ත්‍රයක් ගොඩනගන්න පුළුවන්ද කියන හැකියාව තමයි මේ ප්‍රේරකතාවය කියන එකකින්මයි. ඕක අපි හඳුන්වන චුම්බක ශාස්ත්‍ර කියන පාඩමේදී ඔක පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරනවා. දැන් නිකන් අපි හිතමු මේ ප්‍රේරකතාවය කියන්නේ දදරයකින් කොච්චර ලොකු චුම්බක ශාස්ත්‍රයක් ගොඩනගන්න කියලා පුළුවන්ද කියන ප්‍රබලතාවය පිළිබඳව දෙන සංකේතයක් විදිහට අපි දැන් හඳුනගමු. right. ඒතර අපි ඔය ප්‍රේරකතාවය කියන සංරචක ටිකෙන් අපිට හොයාගන්න පුළුවන් කොච්චර බාධාවක් දක්වනවද කියලා. ඊළඟට අපි මෙන්න මෙහෙම ගත්තොත්. දැන් ප්‍රතිරෝධය ගත්තාම මෙන්න මෙහෙම කිව්වනේ අපි මෙන්න මේක නෝට් එකක් දාගන්න කියලා ඉස්සෙල් කියන්න බැරි වුණා. මේකදී අපි දාගමු P සමානයි VR වරක් IR. නැත්නම් උදේ නම ලියන්න ඕනේ. VR සමානයි IR වරක් I වරක් R. හරි. එතකොට මේකේ IR උත්තරත් IR සමානයි VR බෙදීම R. R උත්තරත් R සමානයි VR බෙදීම I. ඒ කියන්නේ IR. ප්‍රතිරෝධය තුලින් ගමන් කරලා P ලියුවොත් P සමානයි VR වරක් IR. P සමානයි VR වර්ග බෙදීම R. ප්‍රතිරෝධය ඊට පස්සේ අපි ලියපු සමීකරණ P සමානයි IR වර්ග වරක් R. ඔය ටික අපි ගත්ත සමීකරණ ටික. එතකොට අපි මෙයාට ලියුවා. ඔය ටික. මෙයාට. එතකොට R ට සමාන සංරචකයේ තමයි මෙයාගේ බාධාව කවුද? XL. එතකොට R ට සමාන සංරචකයේ කවුද? R ට සමාන සංරචකයේ මොකද්ද? XL. එතකොට මෙයාට අපිට ওই සූත්‍ර ටික ආදේශ කරොත් මෙහෙම ලියන්න පුළුවන්. මොකක් කොහමද? VL සමානයි එයා තුලින් ගමන් කරන ධාරාව IL වරක් XL. R වෙන ධාරාව කවුද? XL. එතකොට I උක්ත කරොත් IL සමානයි VL බෙදීම XL. ඊට පස්සේ XL උක්ත කරනවා. XL සමානයි VL බෙදීම I. ඔන්න සමීකරණය අපි ඔය විදිහට පරිවර්තනය කරගන්නවා ප්‍රේරකයක් කියලා. right. එතකොට ජවය ගත්තොත් අපිට ලියන්න පුළුවන් කොහොමද? VL වරක් I. VL වරක් I. දැන් බලමු අපි මේ VL වරක් IL කොහොමද හැසිරෙන්නේ කියලා. VL වරක් IL හැසිරෙන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ ධාරා මාරු වෙන සහ වෝල්ටීතා මාරු වෙන තැන් වලින් ගන්නවා මෙන්න මේව සලකුණු. ධාරා සහ වෝල්ටීතා මාරු වෙන තැන් ඔන්න සලකුණු කරගන්නවා. ධන ඍණ විදිහට මාරු වෙන තැන්. ඉතින් ධන ඍණ කැඩෙන්නේ. ඒ නිසා එතනින් ගත්තා. දැන් බලන්න. ජවය කියන්නේ මොකද්ද? වෝල්ටීතාවය සහ ධාරාවේ ගුණිතය. VL වරක් IL ගුණිතය. එතකොට වෝල්ටීතාවය ධනයි. මෙයා ඍණයි. ධන සහ ඍණ කියන ලකුණු දෙක ප්‍රතිවිරුද්ධයි. එහෙම ගුණ වුණොත් P දෙන උත්තරේ මොකද්ද? P ද ඍණ උත්තරය. ඊට පස්සේ මෙතන ගත්තොත් වෝල්ටීයතාවයක් ධනයි. ධාරාවක් ධනයි. ධනයි කියන ලකුණු දෙකක් ගුණ වුණොත් P දෙන උත්තරේ මොකද්ද? P දෙන උත්තරේ ධන ලකුණ. P සඳහා එන උත්තරේ ධන ලකුණ. එතකොට මෙතන ධාරාව ධනයි වෝල්ටීයතාවය ඍණයි. ධන සහ ඍණ කියන්නේ ප්‍රතිවිරුද්ධ ලකුණු දෙකක්. ගුණ වුණාම එන උත්තරේ මොකද්ද? පිටින උත්තරේ ඍණ උත්තරය. ඒවා සමානව ඉන්නේ. පිටින උත්තරේ ඍණ උත්තරය. මෙතන මෙයා ඍණයි මෙයාත් ඍණයි. එන සමාන ලකුණු දෙකකින් ධන ඍණ ලකුණු දෙකක් ගුණ වුණොත් පිටින උත්තරේ මොකද්ද? ධනයි. දැන් අපිට පේනවා පීඨන උත්තරේ ඉන්නේ කොහොමද? ඍණ සහ ධන. මේව ඇත්තටම හරියට නේද සමානයි. මේ අර්ථ දෙක සමානයි. ඍණ සහ ධන අර්ථ දෙක.
එතකොට ධනාර්ථයෙන් කියන්නේ මොකද්ද? බාහිරට ශක්තිය මුදා හැරෙනවා. ඍණාර්ථයෙන් කියන්නේ මොකද්ද? ඒ මුදා හැරපු ශක්තිය ආය ලබා ගන්නවා. දැන් ඔන්න කියන කතාව. බාහිර ශක්තිය මුදා හරිනවා ඒක ආය ගන්නවා. මුදා හරිනවා ආය ගන්නවා. ඔන්න කතාව. මුදා හරින්නේ කොහොමද? චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රසාරණය වෙද්දී පරිසරයේ ශක්තිය මුදා හරිනවා. චුම්බක ක්ෂේත්‍රයේ හැකිලෙද්දී මුදා හැරපු ශක්තිය ආය මෙයා අවශෝෂණය කරගන්නවා. ඔන්න ගනුදෙනු කරන විදිය. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රසාරණය වෙද්දී ශක්තිය මුදා හරිනවා. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයේ හැකිලෙද්දී මුදා හැරපු ප්‍රමාණය ආය එකතු කරගන්නවා. අපි මෙන්න මේ විදියට පරිසරයත් එක්ක ගනුදෙනු කරන ශක්තියට කියනවා දෝලන ජවයක් කියලා. මේ ගනුදෙනු කරන එකට මොකද කියන්නේ? දෝලන ජවයක් කියන්නේ. අපි දෝලන ජවය හඳුනනවා Q කියන සංකේතයෙන්. මේක ප්‍රේරකයක් නිසා QL කියනවා. දෝලන ජවයක් එහෙම නැත්නම් ප්‍රතික්‍රියක ජවයක් කියනවා. Reactive power. Right. එතකොට මේක මයින්නවා වා කියන එකකින්. එතන මයින් එකකින් මොකක්ද මේකේ? මම මෙතන දාන්න වා. V A R. එතකොට මෙතන අපි P දාන්නේ මේ වෙනුවට දාන්නේ මොකද්ද? QA දෝලන ජවය නිසා. එතකොට P දාන්නේ මොකද්ද? P දාන්නේ ක්‍රියාකාරී ජවයක් නම් විතරයි. P දාන්නේ ක්‍රියාකාරී ජවයක් නම් විතරයි. දෝලන ජවයක් නම් දාන්නේ මොකද්ද? QL කියන සංකේතය තමයි දාන්නේ. මේ ප්‍රේරණමය දෝලන ජවයක් නිසා තමයි QL දාන්නේ. මට දැන් එන මේක ලියාගෙන ගියා කි QL සමානයි. මේකට අනුව මොකද්ද? VL වර්ග වරක් XL R වලට ඉන්නේ කවුද? XL. ඊට පස්සේ QL සමානයි IL වර්ග වරක් R වලට කවුද ඉන්නේ? XL. එතකොට අපිට ඔය සමීකරණ තුන ඔය විදිහට සංශෝධනය කරගන්න පුළුවන් ඔය සමීකරණ ටික. එතකොට දැන් හොඳට මතක තියාගන්න. එතකොට මෙයාගේ ඒකකේ මොකද්ද තියෙන්නේ? වා. මෙයාගේ ඒකකේ මොකද්ද තියෙන්නේ? watt. එහෙනම් දැන් ජව වුණාට ජව සඳහා ඒකක දෙකක් එනවා. එතකොට අපිට මේ ජවයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ ප්‍රයෝජනයක් ගන්න බෑනේ. මොකද එළියට දානවා එයාම ආය ගන්නවා. එළියට දානවා එයාම අය ගන්නවා. ඒතර අවුට්පුට් එකක් විදියට එළියට ගිහිල්ලා නැහැ පරිපතේ. එතකොට මේක ඇත්තටම අපිට අවශ්‍ය නැහැ. අනවශ්‍ය විදියට හැදෙන ජවයක්. අපි බලමු මේක හැසිරීම ඉස්සරහදී බලමු. නිකන් අපිට මේක අත්‍යවශ්‍ය එකක් නෙමෙයි. අපි වෙන වැඩක් කරන්න ගියපුවම උදාහරණයක් විදියට මෝටරයකින් මොකක් හරි කරක ගන්න ගියපුවම කරකන්න නම් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නගන්න ඕනේ. ඒ ගොඩ නගද්දී එයාගෙන් මේක අපිට අනවශ්‍ය විදියට මේ දෝලන ජවය හැදෙනවා. අන්න එහෙම අපිට අමතරයෙන් හැදෙන එකක් තමයි අතන මේක අපිට වැඩක් නෑ. අපි බලමු ඉස්සරහදී කොහොමද මේක හැසිරීම කියන එක. right. ඒතකොට දැන් අපි නිකන් අදහසක් ගමු. මෙන්න මේ වගේ එකක් තමයි දෝලන ජවයක් කියන්නේ. ඒතකොට ශුද්ධ ප්‍රේරකයක් ගත්තොත්, ඒ කියන්නේ ප්‍රතිරෝධයක් නැති ප්‍රේරකයක් ගත්තොත්, එයාගේ මෙන්න මේ ගති ලක්ෂණ සඳහා පවතිනවා. අපි ඒක මුලින්ම නෝට් එකක් දාන්න. right. මාතෘකාව ලියාගන්න. ශුද්ධ ප්‍රේරකයක් ශුද්ධ ප්‍රේරකයක් ශුද්ධ ප්‍රේරකයක් සුද්ධ ප්‍රේරකයක් ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුල සුද්ධ ප්‍රේරකයක් ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුල හැසිරීම සුද්ධ ප්‍රේරකයක් ප්‍රත්‍යවර්ත බල සැපීමක් තුල හැසිරීම ලියාගන්න. චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගිය හැකි පරිදි චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගිය හැකි පරිදි සන්නායකයකින් ඔතන ලද දගරයක් සන්නායකයකින් ඔතන ලද දගරයක් ශුද්ධ ප්‍රේරකයක් ලෙස හැඳින්වේ. ශුද්ධ ප්‍රේරකයක් ලෙස හැඳින්වේ.
sorry සුද්ධ කියන වචනේ කපන්න ප්‍රේරකයක් ලෙස හැදින්නුවේ සන්නායකයකින් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගිය හැකි පරිදි ඔතන නගරයා ප්‍රේරකයක් ලෙස හැදින්නුවේ සුද්ධ කියන වචනේ කපන්න ප්‍රේරකයක් ලෙස හැදින්නුවේ ඔතන ලද සන්නායකයේ ප්‍රතිරෝධය ශුන්‍ය වේනම් ඔතන ලද සන්නායකයේ ප්‍රතිරෝධය ශුන්‍ය වේනම් එය शुद्ध प्रेरकයක් ලෙස හැදින්වේ ඔතල සන්නායක ධර්මයේ ප්‍රතිරෝධය ශුන්‍ය වේ නම් එය शुद्ध ප්‍රේරකයක් ලෙස හැදින්වේ මෙවැනි ප්‍රේරක प्रायोगिक භාවිතයේදී දක්නට නොමැති අතර මෙවැනි ප්‍රේරක ප්‍රායෝගික භාවිතයේදී දක්නට නොමැති අතර ප්‍රේරක පිළිබඳ අධ්‍යයනය පහසු වීම සඳහා शुद्ध ප්‍රේරකයක් කල්පිතව ඒ කියන්නේ අපි හිතලා නිකන් එකක් තියෙනවා කල්පිතව හඳුන්වා දී ඇත शुद्ध ප්‍රේරකයක් කල්පිතව හඳුන්වා දී ඇත right මේ උපසන් ටික අරගන්න මේවා ලියා ගන්න ඕනේ මෙන්න මේවා මොනවද ලියා ගන්න මේ උපසනයි මේ ටික විතරක් අරගන්න උපසන ටික විතරක් අරගන්න right ඊට පස්සේ ලියා ගන්න शुद्ध प्रेरकයකට ප්‍රත්‍යවර්ත බල සැපීම शुद्ध प्रेरकයකට ප්‍රත්‍යවර්ත බල සැපීම शुद्ध प्रेरकයකට ප්‍රත්‍යවර්ත බල සැපීම ලබා දුන් විටදී
සුද්ධ ප්‍රේරකයකට ප්‍රත්‍යවර්ත බල සැපීමක් ලබා දුන් විටදී එය වටා පිහිටන චුම්බක ක්ෂේත්‍රය එය වටා පිහිටන චුම්බක ක්ෂේත්‍රය ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම හේතුවෙන් ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම හේතුවෙන් පහත සංසිද්ධීන් සිදුවේ. පහත සංසිද්ධීන් සිදුවේ. 1 වෝල්ට්‍යතාවයට වඩා අංශක අණුවක පසු කලාවකට ධාරාව ඇද දමයි. වෝල්ටීයතාවයට වඩා අංශක අණුවක පසු කලාවකට ධාරාව ඇද දමයි. දෙක शुद्ध प्रेरकीय तुलिन ධාරාව ගමන් කිරීමට බාධාවක් ගොඩනගයි. शुद्ध प्रेरकीय තුලින් ධාරාව ගමන් කිරීමට බාධාවක් ගොඩනගයි. එය ප්‍රේරණමය ප්‍රතිපාදනය ලෙස හැඳින්වේ. ප්‍රේරණමය ප්‍රතිපාදනය පහත ආකාරයෙන් ගණනය කළ හැකිය. ප්‍රේරණමය ප්‍රතිපාදනය පහත ආකාරයෙන් ගණනය කළ හැකිය. මෙන්න මෙතන තියෙන ටික ලියා ගන්න. ප්‍රේරණමය ප්‍රතිපාදනය පහත ආකාරයෙන් ගණනය කළ හැකිය. right
එතකොට අපි ඊළඟට අංක 3 දාලා ලියා ගන්න. අංක 3. ගොඩනැගෙන Java. ගොඩනැගෙන Java. ධන සහ ඍණ. ගොඩනැගෙන Java ධන සහ ඍණ. අර්ධ ලෙස පවතී. ගොඩනැගෙන Java ධන සහ ඍණ. අර්ධ ලෙස පවතී. ඉන් අදහස් වනුයේ බාහිරට මුදා හරින Java නැවත පරිපතයට බාහිරට මුදා හරින Java නැවත පරිපතයට අවශෝෂණය කරගනු ලබන බවය. බාහිරට මුදා හරින Java නැවත පරිපතයට අවශෝෂණය කරගනු ලබන බවය. එබැවින් ශුද්ධ ප්‍රේරකයක ගොඩනැගෙන Java. දෝලන Javaයක් ලෙස ශුද්ධ ප්‍රේරකයක ගොඩනැගෙන Java දෝලන Javaයක් ලෙස හඳුන්වනු ලබයි. එබැවින් ශුද්ධ ප්‍රේරකයක ගොඩනැගෙන Java දෝලන Javaයක් ලෙස හඳුන්වනු ලබයි. right මේ ටික ඔහොම ලියා ගන්න. අපි පොඩි ගානක් හදමු. right මේක ලියා ගන්න. දෙසිය 30යි වෝල්ට් 50යි හර්ට්ස් සැපයුමකට බිංදුවයි දශම 5යි හෙන්රි. දෙසිය 30යි වෝල්ට් 50යි හර්ට්ස් සැපයුමකට බිංදුවයි දශම 5යි හෙන්රි. ශුද්ධ ප්‍රේරකයක් සම්බන්ධ කර ඇත.
එක ප්‍රේරණමය ප්‍රතිපාදනය සොයන්න දෙක ප්‍රේරණමය ප්‍රතිපාදනය සොයන්න දෙක පරිපතේ ගමන් කරන ධාරාව සොයන්න තුන පරිපතේ ගොඩ නැගෙන දෝලන ජවය සොයන්න පරිපතේ ගොඩ නැගෙන දෝලන ජවය සොයන්න right අපි හදමු බලන්න අපි දැන් මේකේ පරිපතේ මම මෙහෙම අදින්නම් මෙන්න සුද්ධ ප්‍රේරකය මෙයාට මම දීලා තියෙනවා 230යි වෝල්ට් 50යි හර්ට්ස් අපේවා. ඒතර මෙයා තුලින් යනවා IL කියන ධාරාව. ඒතර මෙතන L දීලා තියෙනවා XL මෙතන තියෙන L ප්‍රේරකතාවය 0.5යි හෙන්රි. එතන අපි ඉස්සරම XL හොයන්න ඕනේ කොහොමද XL හොයන්නේ? XL සමානයි අපි සමීකරණ දානවා 2πfL. එතන මේකේ 2යි 5 කියන්නේ නියතය වැඩි කිරීම 5 F කියන්නේ සංඛ්‍යාතය කොච්චරද? 50යි. අපි හර්ට්ස් වලින් ආදේශ කරා 50යි හර්ට්ස් කියලා අපි දැන් මත් කමන්නේ අපි හර්ට්ස් වලින් ආදේශ කරලා ගෙච්චරයි 0.5යි. මේක හෙන්රි වලින් ආදේශ කරන්න ඕනේ. 0.5යි හෙන්රි. එතකොට මම මෙහෙම ලියුවොත් තව ටිකක් පැහැදිලි වෙන්න ඉස්සරහ 50යි හර්ට්ස් වැඩි කිරීම 0.5යි හෙන්රි. එතකොට සුළු කරපුවාම එනවා මට බාධාව 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 50 වැඩි කිරීම 0.5යි. එකසිය 57.08යි ඕම්. දශම ස්ථාන දෙකකට තමයි සාමාන්‍ය අපි ගන්න වටේලා. ඔන්න දෙකකට වටේලා ගත්තාම එනවා. ඊට පස්සේ ධාරාව IL. අපි දන්නවා IL සමානයි VL බෙදීම XL. එතකොට ප්‍රේරක දෙපස වෝල්ටීයතාවය කීයද? දැන් කෙලින්ම 230ක් හම්බෙලා තියෙනවා. 230 යට XL මෙතනින් හොයාගත්තා කීයද? 157.08යි. අපිට ධාරාව වෙනවා 1.46යි ඇම්පියර්. IL ධාරාව. IL ධාරාව පිටාව. ඊළඟට අපි බලමු. දැන් ධාරාව හරි. ඊළඟට QL දෝලන ජවය. QL අපිට කැමති එකක් දාන්න පුළුවන්. මම මේක VL වරක් IL දාන්න VL වරක් IL නැත්නම් I වර්ග L IL වර්ග XL ඕන එකක් දාන්න පුළුවන් ගැටලුවක් නැහැ මම මේක දැම්මා එතකොට මට එනවා VL කොච්චරද වෝල්ටීයතාවය 230යි මේක දෙපස IL කොච්චරද 1.46යි උත්තරේ එනවා 335.8යි වා
right අපි තව පොඩි උදාහරණයක් හදමු. දෙසිය 30යි වෝල්ට් 50යි හර්ට්ස් සැපයීමකට දෙසීයයි මිලි හෙන්රි 200යි මිලි හෙන්රි ශුද්ධ ප්‍රේරකයා සම්බන්ධ කර ඇත. එක ප්‍රේරණමය ප්‍රතිපාදනය සොයන්න. දෙක ප්‍රේරණමය ප්‍රතිපාදනය දෙක පරිපථයේ ගමන් කරන ධාරාව තුන උත්සර්ජනය වන දෝලන ජවය. right හදමු බලන්න. හදලා මට පොඩ්ඩක් මේ chat box එකේ උත්තරේ දාන්න හදලා කට්ටිය. නැත්නම් අපිට මේක බලා ගන්න බෑනේ මොකද්ද තත්ත්වය කියන එක. පොඩ්ඩක් උත්තරයක් දාන්න බලන්න.